ගන්න තිබුණා අපට ගැටලුකුත් නැහැ. පින්කමේ අරමුණ දිගට කියන්න බුමුණාවක් නැහැ. මම හිතන්නේ 40 වතාවක් විතර දැන්ට කියලා තියෙනවා. මම හිතන්නේ අද 40 වෙනි ධර්ම දේශනාව වෙන්නේ ඇති. පෙරේර මහත්මයා තමයි හරියටම දන්නේ. මේ පින්කම සංවිධානය කරන්න ඇවිදින්නේ පෙරේර මහත්මයා. ධර්මදේශකයන් වහන්සේලාට ආරාධනා කිරීමට පෙරේර මහත්මයා ඊ තැන් වලට ගිහිල්ලා ආරාධනා කරනවා. පසුගිය ධර්මදේශනාව පැවැත්වූ වැලමිටිය කුසල ධම්මනායකවරුන්ට ආරාධනා කළේ පෙරේර මහත්මයා තමයි. අද ධර්මදේශනාවට වැඩම කළ අපේ පඬිතුහරුන්ට ආරාධනා කළේ පෙරේර මහත්මයා තමයි. මේ පින්කම ආරම්භ කළේ 1910 මේ පන්සල ආරම්භ කළ තියෙන මගේ ගුරු දේවයන් වහන්සේ. උන්වහන්සේ මෙහි වැඩ ඉඳ ආවේ 1934. නමුත් උන්වහන්සේගේ නමින් කවුරු හරි 1910 වස්සසල තියෙනවා බටකුල හිවිල්ලපු පුංචි පැල්පතක. එහෙම ආරම්භ වෙච්ච තැන තමයි මේ තියෙන්නේ. ගුරු දේවයන් වහන්සේ අවුරුදු 50ක් මෙහි ආධිපත්‍ය සුළුවා. මාත් දැන් අවුරුදු 50ක් මෙහි ඉඳලා තියෙනවා මේ පන්සලේ. ගුරු දේවයන් වහන්සේගෙන් පස්සේ මගේ පාලනය තමයි අවුරුදු 50ක් තියෙන්නේ. මම මේ පන්සලට ඇවිදilla අවුරුදු 71ක් වෙනවා. පැවිදි වෙලා අවුරුදු 70කුත් වෙනවා. ඒ ඉතින් මගේ ජීවිතේ අවුරුදු 70ක් මේ ගම් ප්‍රදේශයේ මං ඉඳලා තියෙනවා. ඉතින් මටත් වැදගත් පෞද්ගලිකව. මේ කර්ම කාරණා සියල්ල කල්පනා කළා. පන්සලක මේ විදි අවස්ථාවකදී අපි කරන උත්සවයේ කුමක්ද කියලා අපිම කතා කළා. ඒ අනුව ධර්ම ප්‍රචාරයක් කරමු කියලා තීරණය කළා. පන්සලකින් කළ යුතු ප්‍රධාන දේ ප්‍රදේශයේ සදාචාර වර්ධනයට, ගුණධර්ම වර්ධනයට, මනුස්සකම යථා තත්ත්වයට පත් කරන්න, බුදුහාමුදුරන්ගේ ධර්මය කියා දීම, ධර්ම උපදේශ ලබා දීම, ඒ තුලින් ජනතාවගේ ජීවිත ධර්මානුකූලව ගොඩනැගීම. එහෙමනොත් තමයි බෞද්ධ තත්ත්වයේ ආරක්ෂා වෙන්නේ, ශාසනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා ශාසනය ආරක්ෂාවට බෞද්ධ යන්ගේ ජීවිත දියුණුවටත් ධර්ම දේශනා මාලාවක් ආරම්භ කළා. දැන් මේකේ 40 වෙනි ධර්ම දේශනාව එන්නුනේ පසුගිය ඉරිදා පවත්වපු වැලමිටිය කුසල ධම්මනායක හඳු පවත්වපු ධර්ම දේශනාව 39 කියලා තමයි සඳහන් වුණේ. ඒකයි මම 40 කිව්වේ. ඒ විදිහට අපි ධර්ම දේශනා මාලාවේ තාම සාර්ථකව පවත්වනවා. හෙට තියෙන ධර්ම දේශනාව කොටුගොඩ ධම්මාවාස නායකයන්ගේ ධර්ම දේශනාව. දැන් සෙනසුරාදා ඉරිදා දෙකේම ධර්ම දේශනා පවත්වන්න අපට පුළුවන් වෙලා තියෙනවා. සමහර සෙනසුරාදාට බැරි වෙනවා අපි කලින් දැනුම් දෙනවා. අද සහ හෙට අපි තාමත්ම වාසනාවන්තයි අපට අපි බලාපොරොත්තු පරිදි ධර්ම දේශනා කරන්න ලැබිලා තියෙනවා. අද දායකත්වය මේ පන්සලේ කලකින්ල දායකත්වය කරන හෙට්ටිආරච්චි පවුලේ හෙට්ටිආර් මහත්මයාගේ දැන් මේ 70 යටි තියෙන හෙට්ටිආර් මහත්මයාගේ නෝන මහත්මයා සන්ධ්‍යා රාජපක්ෂ ඒ ඉස්කෝලේ හාමිනේගේ ආදරන්ත මෑණියන්ද දැන් පැමිණ සිටිනවා. ආර් රාජපක්ෂ විදුහල්පතිනි එතුමිය විවාහ වෙලා තිබෙන්නේ විදුහල්පතිනිත් සමග. ඒ රාජපක්ෂ විදුහල්පතිතුමා දැන් අභාවයට පත් වෙලා. ඒ සැමියාට පින් දෙන්නත් ඒ වගේම ඒ රාජපක්ෂ මහත්මියගේ මවට පියාට සොහොයුරියට සොහොයුරාට ඇතුළු ඥාතීන්ට මියගේ ඥාතීන්ට පින් දෙන්නත් එක්ක අපි දායකත්වය තුලන්නේ. අවසානයේදී පුණ්‍යානුමෝදනාවේදී නැවත අපි ගමතක් කළා පින් අනුමෝදන් කරමු. ඊළඟට ධර්මදේශකයන් වහන්සේ හඳුන්වා දෙන්න උවමනා කියන්නේ අපි කියන්නේ ගහ ගන්න ආයත කුල කලාපාන් ඕනේ කියලානේ. අපේ සප්‍රගමුවට අපේ ශ්‍රී ලංකාවට මහත් සම්පතක් වස්තුවක් පුරාවිද්‍යා චක්‍රවර්ති ඉල්ලාවල මේදානන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ අපේ අටගියාව තරමක් දුරට ඉස්මතු කළේ හිටපු
පුරාවිද්‍යා කුමසාරි සෙන්රත් පරිණිතාන මෙතුමා. එතුමාට හමු නොවෙච්ච පුරාවස්තු සෙල්ලිපි දහස් ගණනක් මතු කළේ අපේ මේ ධර්මාසනයේ වැඩ ඉන්න පඬිතුහාරු. දැනුත් මතු කරන ඒ අතර උතුරු නැගෙනහිර බෞද්ධ අයිතිය පිළිබඳව මේ රට හඳුන්වා දුන්නේ මුන්නහන්සේ. ඒ හඳුන්වා දීමේදී ද්‍රවිඩ කොටි සත්‍රාදීන්ගේ රාජ්‍යවල කිසිම හමුදාවටවත් යන්න බැරි තැන්වල උන්වහන්සේ නිර්භයව ඒ තැන්වලට ගිහිල්ලා ඒ පුරාවස්තු ආරක්ෂා කරන ක්‍රම විධාන සංවිධානය කරලා තිනවා. ඒ වගේම ඒ සෙල්ලිපි ලේඛන ගත කළා. දැනට ඒ හා සම්බන්ධ ඓතිහාසික වටිනාකම ඇති පොත්පත් 100 ගණනක් පිට කළා. අපේ වැලලීගේ ඉතිහාසයේ තව දුරටත් උන්වහන්සේ ඉස්මතු කරනවා. ඒ සේවය කරපු තවත් හාමුදුරු කෙනෙක් ලංකාවේ නැහැ. ගිහි කෙනෙකුත් නැහැ. හිටියේ පරිණිතාරු නැහැ. ඊටත් වඩා උන්වහන්සේ සේවය කරලා තියෙනවා. අපේ ජාතික උරුමය ආරක්ෂා. එපමණක් නෙවෙයි උන්වහන්සේ මේ දක්වා මහන්සි ගන්නවා සිංහල බෞද්ධ උරුමය අරින්න වගේම අපේ බෞද්ධයන්ගේ බෞද්ධකම ආරක්ෂා කරන්න. අන්‍ය ආගමික කරණයෙන් මේ රට බෞද්ධ තත්ත්වයේ බේරගන්න පෙරමුණ අරගෙන සිටිනෙත් උන්වහන්සේ. උන්වහන්සේ මහන්සි ගන්නවා දේශපාලනය තුලින් හරි ඒක කරවන්න. කළ යුතු දෙයක්. ඒ කෙටියෙන් ඒ බව මතක් කරනවා. මගේ සම්බන්ධයෙන් පොඩ්ඩක් කියන්න වෙනවා. මේ පළාතේ මා ඇසුරු කරන ඉහළම තත්ත්වයේ පඬිතුහාමුදුරු තමයි අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල දන්ද පඬිතුහාමුදුරු. මේ පන්සලේ අර ඉස්සරහා ස්තූප කාමරේ අවුරුදු 5ක් නේවාසිකව නවත්වාගෙන ඉන්නකොට මට පින ලැබුණා. උන්වහන්සේට සුළු වශයෙන් දුප්පත් මට උපස්ථාන කරන්න ලැබුණා. ඒ වගේම අවුරුදු 5ක් ශාස්ත්‍රීය සාකච්ඡා කරන්න ලැබුණා. උන්වහන්සේගේ ශාස්ත්‍රීය සේවයට බොහෝම සුළුෙන් මට දායක වෙන්න පුළුවන් වුණා. ඉන් සමන් සන්තෝෂන කුරුවිට මහාවිද්‍යාලයේ අප දෙදෙනා වහන්සේම ඒ ශාස්ත්‍ර දානයේ නිරත වුණා. උන්වහන්සේ ඒ සේවයත් මේ පළාතට සිදු කරලා තිනවා. එල්ලාවල කියන්නේ ඈත ගමක් නෙවෙයි. මේ ගමෙත් ගොඩාක් එල්ලාවල ඥාතීන් සිටිනවා. උන්වහන්සේගේ ඥාතීන් මේ ගමේ ඉන්නවා. එල්ලාවල ගමේ උපන්න නාපාවල සුමංගලාරාමේ නාපාවල සූරත ලුකුහාමුදුරන්ගේ ශිෂ්‍ය නමක් හැටියට සතුන්ගත වෙලා අද ගමේ පන්සලේ හාමුදුරු හැටියට නාපාවල සුමංගලාරාමේ උන්වහන්සේ වැඩ සිටිමින් ලංකා පුරාම මහත් සේවය සිදු කරන ඒ සේවය සිදු කිරීමට උන්වහන්සේට අප මේ ධර්ම දේශනා 40 පැවැත්වීම ලබාපු පිනත් අපේ ජීවිත කාලවල කරපු පිනත් ඒ පුණ්‍ය ශක්තිය ආශිර්වාද බලයෙන් ඒ සේවය තවත් চিරාත් කාලයක් කිරීමට අවුරුදු 70 ගණන් දැන් ගත කරන්නේ සතවර්ෂ ආදී කාලය. තවමත් උන්වහන්සේගේ තාරුණ්‍ය තරුණකම එසේම පවතිනවා. යම් දවසක මෙහි හිටියද 1960 ගණන් වල මෙහි හිටිය 65 70 වගේ කාලේ. දැන්ට අවුරුදු 40ක් විතර ගත වෙලා තිනවා. එදා හිටපු මේදානන්ද පඬිතුහාරුමයි අදත් තිනේ ස්වරූපේ වෙනසක්. පින ඒ තත්ත්වයේ හිම උන්වහන්සේගේ තරුණකම මේ සේවය කරන්න අදත් ඉතුරු වෙලා තිනේ පෙර පින. ඒ පින් බලේනුත් අපි කරන පින් බලේනුත් උන්වහන්සේගේ සේවය සතවර්ෂ ආදී කාලයක් කිරීමට හේතු වේවා වාසනාව. දැන් දායක මහත්මයා බණ්ඩාර සාදු කියලා නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वीरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्सु सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यथापि पुप्परा सिंहा कैरामाला गुणे बहु एवं जातेन मच्चेन कत्तब्बं कुशलं भवन्ति विहाराधिपति पूजनीय अपे पंडित हाමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ඇති මහා සංඝයා වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි මිල්ලවිටියේ විද්‍යාවර්ධන පරිවේන ස්ථානයේ ධර්ම දේශනාවක් කිරීමට ලැබෙන එක වාසනාව මට මතකයි කීප අවස්ථාවක අපිට ඒ වාසනාව උදා වුණා. මක්නිසාද මේ විහාරස්ථානයේ ආරම්භ කරපු ගොඩකුඹුරේ ශ්‍රී සුමන දිස්වාභිධාන නායක හාමුදුරන් වහන්සේ මේ ප්‍රදේශයේ හිටිය විශිෂ්ටම ධර්මදේශකයන් වහන්සේ නම. උන්වහන්සේ දේශනා කරපු ධර්ම මේ ගම් නියංගම් දනව්වල තවමත් ආකාශ කුහරෙහි පවතිනවා වායු කලාපයේ. ඒ වගේම උන්වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ राजकीय पंडित मडलगम අපේ වජිරබුද්ධි නායක හාමුදුරන් වහන්සේත් ඒ වගේම විශිෂ්ට ධර්මධරයෙක් ධර්මදේශිකයන් වහන්සේ කෙනෙක්. ගුරුදේවයන් වහන්සේගේ අඩිපාරේ අකුරටම ගමන් කරමින් උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට අමතරව අධ්‍යාපනය සංස්කෘතිය ආදිය පිළිබඳව
බොහෝ ඉදිරි පියවරයන් තබමින් සිය ගුරුවරයන් වහන්සේටත් ගෞරව පිණිස අපේ වජිරබුද්ධ හාමුදුරුවෝ ක්‍රියා කරලා තිබෙනවා. දැනුත් ක්‍රියා කරනවා. මම හිතන්නේ මේ ප්‍රදේශයේ කිසිම නිර්මාණයක් උන්වහන්සේගේ උපදේශයකින් තොරව කිරීලා තියෙනවා කියලා හිතන්න බෑ. ඒ වගේම කිසිම ශාසනික ජාතික කර්තව්‍යයක් අපේ වජිරබුද්ධ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනාවෙන් තොරව කිරෙනවයි කියලා හිතන්න අමාරුයි. ඒ වගේම උන්වහන්සේ ධර්මධරයෙක් වගේම කරුණාවන්ත මනුෂ්‍ය හදවතක් තියෙන කෙනෙක්. මගේ ජීවිතේ ආශ්‍රය නිශ්චය කරපු ලක්ෂ ගණනක් පුජ්‍යලයින් අතර ගිහි පැවිදි මට හමු වෙච්ච හොඳම කල්යාණ මිත්‍රයා තමයි වජිරබුද්ධ හාමුදුරුවෝ. අපේ ජීවිතේ හැඩගස්ව ගන්න උන්වහන්සේගේ චරිතය ආදර්ශයක්. උන්වහන්සේගේ අවවාද අනුශාසන ආදර්ශයක්. අපි එකට අවුරුදු 5ක් විතර කාලයක් කුරුවිට මහා විද්‍යාලයේ ධර්ම ආචාර්යවරුන් හැටියට එකට වැඩ කළා. ඒ කාල පරිච්ඡේදයේ තුල උන්වහන්සේගෙන් ලැබුණු චරිතාදර්ශය අපිට හරියට වැදගත් වුණා අපේ ජීවිතයත් ආලෝක කරගන්න. ඒ බඳු විශිෂ්ට උත්තමයන් වහන්සේලා වැඩ වාසය කරපු මේ වගේ පූජනීය භූමියක ධර්ම දේශනාවක් පැවැත්වීමට ලැබීම අපට ගෞරවයක් හැටියට සැලකෙනවා. මේ පින්වතුන් ඊටත් වඩා වාසනාවන්තයි. මොකද මේ වගේ ධර්මදරයන් වහන්සේලා ඉසුරු කරමින් තමන්ගේ ජීවිතය මෙලොවත් පරලොවත් අර්ථවත් කර ගැනීමට විමුක්තිය ළඟා කර ගැනීමට හේතු වන මාර්ගෝපදේශයන් ලැබීමට වාසනාව තිබීම. ධර්මදේශනා මාලාවක් පවත්වනවා කියලා පණ්ඩිත හාමුදුරුවෝ මතක් කළා. මේ විහාරස්ථානයේ ආරම්භ කළ අවුරුදු 100ක් ගත වෙන මොහොතේ අවුරුදු 100ක් ගත වෙනවා කියන්නේ මේ විහාරස්ථානයේ දැන් පුරාවිද්‍යාත්මක ස්ථානයක්. සාමාන්‍යයෙන් පුරාවස්තුවක් හැටියට සලකන්නේ අවුරුදු 100ක දෙයක්. අවුරුදු 100ක් පැරණි දෙයක් පුරාවිද්‍යාව අනුව පුරාවස්තුවක් හැටියට සලකනවා. ඒකට මිල්ලවිතියේ විද්‍යාවර්ධන පිරිවෙන පුරාවස්තුවක්. ජීවමාන පුරාවස්තුවක්. ඒ අවුරුදු 100ක් නිමිති ගත වීම නිමිති කරගෙන ධර්මදේශනා 100ක් පවත්වලා මේ ස්ථාන ගොඩනැගීමට ආධාර උපකාර කරපු දායක පින්නතුන්ට ආධිපත්‍ය ධර්මින් වැඩිහිටිය නායක හාමුදුරන් වහන්සේට අපවත් වෙච්ච ඒ හැම දිනම සිහි කරලා පින් අනුමෝදන් කිරීමත් ඒ විශිෂ්ට අරමුණක් හැටියට තබාගෙන මේ පින්කම් මාලාව කරනවා. බණ 100ක් අහනකොට හොඳ ධර්මදර පිරිසක් බවට පත් වෙනවා. ධර්මයේ තමයි අද අපිට වැඩියෙන් අහලා දැනගෙන අවබෝධයක් ලබාගත යුතු තිබෙන්න පින්නතුනි. අද ධර්මදේශනා ක්‍රමය ඉක්මවපු ධර්මයටම ඇරිච්ච ධර්මදේශනා මාලාවක් හැටියට මේ ධර්මදේශනා මාලාව පවත්වන කියලා වජිරබුද්ධ හාමුදුරුවෝ ප්‍රකාශ කළා. අන්න ඒක බොහොම වැදගත්. මක්නිසාද අද මාධ්‍ය බැලුවොත් ධර්මදේශනා පවත්වන මාධ්‍ය බැලුවොත් විද්‍යුත් මාධ්‍ය ආදිය බැලුවොත් ඒ
මාධ්‍ය වලින් ප්‍රකාශ වෙන ධර්ම දේශනාවල තියෙන්නේ ධර්ම කරුණු වලට වඩා නිකන් ඔහේ කියන වචන ගොඩක් විතරයි. මේවට කියන්නේ සමහරු කාලීන බණ කියලා. මෙන්න මේ කාලීන බණ නිසා අපේ බෞද්ධ ජනතාව තුළ ධර්මඥානෙ පිරිහිලා තියෙනවා. කවුරු මොනවා කිව්වත් රසවත් වචන ප්‍රකාශ කළාට මහා ධර්මධරයන් හැටියට පෙනී සිටින අය බණ කිව්වට මේ කාලීන බණ කතාව නිසා කාලීන බණ නිසා අපේ පින්නතුන්ගෙන් ඇහුවොත් ධර්මයේ පිළිබඳ කරුණක් අඩු ගානේ බණ කතාවක් දන්නේ නැහැ බණ කියන්නේ. මොකද බණ කියලාද කියන්නේ වචන ගොඩක් පමණයි. ඉදා එහෙම නෙමෙයි අපේ ධර්මදේශක පරම්පරාවේ අතීත ධර්මදේශනා පැවැත්ුනේ ගාතාවක් මාතෘකා කළා. ඒ ගාතාවට අදාළ බණ කරුණු කියලා ඒක තහවුරු කරන්න ධර්ම කතාවක් කියලා ඒ උපදේශයේ පුජ්‍යලයාගේ ජීවිතයට කාවැත්තුවා. අද මොනවද බණ 1000ක් අහලා හිටන් ආපස්සට හැරිලා බැලුවහම මොකවත් නැහැ. ඉගෙන ගත්ත දෙයක් මොකුත් නැහැ. දැනගන්න කියන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ මාර්ගයෙන් ඉවත් වෙලා අර පැරණි ධර්ම මාර්ගයට බැහැලා මේ ධර්ම දේශනා සිය පවත්වන්න වජිරබුද්ධි හාමුදුරුවෝ කල්පනා කරපු එක ධර්මයේ තවත් කාලයක් පවතින්නට හේතු වෙන විශිෂ්ට පින්කමක් වෙනවා. ඒකේ දායක වීමත් මේ පින්නතුන්ට වාසනාවක්. ඒ අද මට ධර්ම දේශනා කිරීම සඳහා අපේ පෙරේර මහත්තයා ගිහිල්ලා ආරාධනා කළා. ඊට කලින් අපේ වජිරබුද්ධි හාමුදුරුවෝ මට මතක් කරලා තිබුණා. ඒක මම බොහෝම ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්තා. ඉතින් මම කල් වේලා ඇතුව මෙතෙන්ට ආවේ ඒ නිසා අද මේ පින්නතුන්ට දැන් බණ 40ක් අහලා තියෙනවා. ඒ නිසා දැන් හොඳට ධර්මයේ තේරෙනවා. ධර්මයේ ඇසීමේ වටිනාකම දන්නවා. මොකටද බණ අහන්නේ? මොකක්ද ඒකෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කියන එක දැන් මේ පින්නතුන්ට පැහැදිලි. ඒ නිසා මට කියන්න තියෙන්නේ මුලින් වචන 3යි. බණ අහන්න, බණ සිතේ දරාගන්න, ඒ ධර්මය අනුව පිළිපදින්න. සුනාත ධාරේත චරාත ධම්මේ. මෙන්න මේ වචන 3 තමයි මට කියන්න තියෙන්නේ මුලින්. මේ පින්නතුන් හොඳට මම කියන කරුණු ටික අහලා ඒක හිතේ දරාගෙන ඒ ධර්ම වදනට අනුව තමන්ගේ ජීවිතය හදාගෙන කටයුතු. ඒකට මෙලොව පරලොව සසර ජයග්‍රහණය කරන්නට පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, මා මාතෘකා කළා පින්කම් මාලාවක් කරන නිසා පින්කම් ගැනම කියවෙන ගාථාව. මං හිතන්නේ මේ ගාථාව මේ හැමදිනාම මේක අවස්ථාවල් වල අහලා. මේ ගාථාවෙන් බණ මේක අවස්ථාවල් වල අහලා. ඒ වුණත් අර නැවත නැවත බණ ඇසීම එකම දේ වුණත් ඇසීම පිරිසිදුව ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වෙනවා. අර ධර්මානිසංස කියනකොට කියවන්නේ අසුතං සුනාති, නොඇසූ දෙයක් අහන්න පුළුවන් වෙනවා. සුතං පරියෝදපේති, අහපු දෙයක් පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අහපු දේ පිළිබඳව යම් සැකයක් තියෙනවා, කංකං විතරති. සැකයක් තියෙනවා නම් ඒක දුරු කරගන්න පුළුවන් වෙනවා. චිත්තමස්ස පසීදති, නැවත නැවත ඇසීම නිසා හිත පැහැදෙනවා. මෙන්න මේ වගේ ආනිසංස ධර්ම ශ්‍රවණී පෙන්눔 කළා තියෙනවානේ.
ඒක නිසා මේ ගාථාවෙන් බණ කොච්චර අහලා තිබුණත් නැවත නැවත ඇහුවත් ඒක ප්‍රතිඵලදායී වෙනවා. ඒකේ පාඩුවක් වෙනවා. මේ ගාථාව බුදුහාමුදුරු දේශනා කළේ සුමන මාලාකාර කියලා පුජ්‍යලේ. මල් මාලා හදලා රජුරවන්ට ගෙනිහිල්ලා දීලා ඒකෙන් ජීවත් වෙන පුජ්‍යලේකට තමයි පුජ්‍යලේ කරබයා තමයි මේ ගාථාව දේශනා. ඒ කතාවට මම බහින්නේ වෙනත් කතාවක් කියන්න මට අවශ්‍ය වෙන නිසා. ඉන්නතුන්ට වර්ෂාවෙන් පීඩා වෙනවද පන්ද? වර්ෂාව වයින්නවා නම් මේ ඇතුළටත් එන්න පුළුවන් ටිකට මේ වටේ හිටියට කමන්නේ. මේ දෙපැත්තට ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන්. හොඳයි. දැන් මම කීකියායිට ධර්ම දේශනාවට පොඩි බාධාවක් නා මේ වෙයිපොදු ගිහිල්ලා. ඕක මේ අපරගොමි සිරිතක්නේ. ඒක නිසා ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. මේ ගාථාව දේශනා කළේ එතකොට සුමන මාලාකාරයට කියලා මම කිව්වා. ඔහු මල් මාලා හදලා රජුරවන්ට ගිහින් දීලා ඒකෙන් ලැබෙන පඩියෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ පුජ්‍යලයා අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණපදයක් තමයි මේ ගාථාව. යථාපි පුප්ප රාසිම්හා කෛරා මාලා ගුණේ බව. මල් ගොඩක් කඩලා රැස් කරගෙන මල් මාලා හදන පුජ්‍යලෙක් ඒ මල් ක්‍රමානුකූලව මල් මාලාවක් හදන්න වගේ. එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහෝ. උපන් මිනිසයා බොහෝ පින් කළේ. බොහොම සරලයි ගාථාවේ තියෙන්නේ. මල් කඩලා ගෙනල්ලා ඒ මල් වලින් මල් මාලාවක් හදන්න වගේ උපන් මිනිසා විසින් බොහෝ පින් කළ යුතුයි. දැන් අපි දන්නවා මල් මාලා හදනවා. කරේ දාන්න මල් මාලා හදනවා උත්සවවලදී. පූජාවට මල් මාලා හදනවා. දැන් මේ මල් මාලා හදනකොට නොයෙක් ප්‍රමාණී මල් නොයෙක් සුවඳින් යුක්ත මල් ඒ වගේම නොයෙක් වර්ණයෙන් යුක්ත මල් අරගෙන ඒවා ක්‍රමානුකූල අනුපිළිවෙලකට මූල කමුණල තමයි මල් මාලාව හදන්නේ. අන්න ඒ වගේ ඒ මල් මාලාව හදන්න වගේ උපන් මිනිසා නොයෙක් විදිහේ පින්කම් කළ යුතුයි. නොයෙක් විදිහේ සුවඳ ඇති, නොයෙක් විදිහේ වර්ණ ඇති, නොයෙක් විදිහේ ප්‍රමාණයෙන් යුක්ත හොඳ පින් කරන්න. උපන් මිනිසයා විසින් බොහෝ පින් කළ යුතුයි. මේක කදිම උපදේශයක් අපිට. හොඳ බණපදයක්. මෙතනදී බුදුහාමුදුරුවෝ පෙන්වන විශේෂ වැදගත් වචනයක් තිබෙනවා. ජාතේන මච්චේන උපන් මිනිසයා විසින්. එතකොට මේ උපන් මිනිසයා කියලා කිව්වා නූපන් මිනිස්සුත් ඉන්නවද? නෑ, මෙතන විශේෂ බණපදයක් මේක තියෙනවා. බණ කරුණක් මේක තියෙනවා. අපි හැමදෙනාම උපන් මිනිස්සු තමයි. ලෝකේ ඉන්න සියලුම මිනිස්සු උපන් මිනිස්සු තමයි. ඒ වුණාට මේ ධර්මයේ උගන්වන ඉපදීම ඊට වඩා වෙනස් එකක්.
මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ පින්නතුනි පිනක විපාකයක් වශයෙන්. කිසිම දවසක අංග විකල මිනිහෙක් වෙලාවත් මනුෂ්‍යාත්ම භාවයක උපදින්න බෑ පිනකින් තොරව. අංග විකල වෙලා පංචේන්ද්‍රයන්ගේ විකලත්වයක් ඇතුව යම් මිනිහෙක් උපදිලා ඉන්නවා නම් ඒක වෙනම කර්මයකින් ඒ අංග විකලත්වයේ සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මනුෂ්‍යාත්ම භාවය උපන්න යම් කිසි කුසල කර්මයක. මොකද මනුෂ්‍යාත්ම භාවය කියන්නේ සුගතිය. ලෝකේ තියෙන සුගතිය හා දුගතිය කියලා දෙකක්. දුක් ඇති තැන් සහ සැප ඇති තැන්. දුක් ඇති තැන් වලට අපි කියන දුගතිය කියලා. සතර අපායේ වගේ. සැප ඇති තැන් වලට අපි කියනවා සුගතිය කියලා. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක වගේ තැන්. එතකොට කිසිම මිනිසෙකුට අකුසලයෙන් බෑ සුගතියක උපදින්න. අකුසලයෙන් උපදින්නේම දුගතිය. ඒ නිසා අංග විකල විවිධ දුක් ඇති දුක් විඳින්න උනත් මනුෂ්‍යාත්ම භාවයක යමෙක් උපන්නා නම් ඒ උපන්න මිනිසයා උපදින්නේ යම් කිසි කුසලයක විපාකයක් වශයෙන්. මේ කුසල් විපාකයක් වශයෙන් උපදින මිනිසයා අපි මිනිස්සු හැටියට ලෝකේ උපන් මිනිසෙක් වෙන්නට කරුණු කීපයක් කීපයකින් සුදුසුකම් ලබන්නට ඕන. එකක් තමයි සතර අපායෙන් මිදිච්ච පුජ්‍යලේ බවට පත් වීම. ඒතර මිනිසෙක් කියලා උපදිනකොට සතර අපායෙන් මිදෙන. තිරිසන් අපාය, പ്രേත ලෝකේ, නරකය, අසුරනිකාය කියලා දුක් ඇති දුක් වලින් පිරිච්ච අපාය හතරක් තියෙනවා. අපාය කියලා කියන්නේ 아무තු දෙයක් නෙමෙයි පින්නතුනි. අප අය සම්පත් වලින් තොර වෙච්ච තැන. එතකොට සම්පත් වලින් තොර වෙච්ච තැන කියන්නේ දුක් වලින් පිරිච්ච තැන කියන එකයි. ඒකට ඒ කරන කුසල වල විපාක හැටියට ඒ විපාක වශයෙන් දුක් විඳින්නට ඒ දුක් තියෙන තැන් ඒව තමයි සතර අපාය කියලා කියන්නේ. නිරේ ගැන කියනකොට ප්‍රේත අපාය ගැන කියනකොට බලන්න අනන්ත ප්‍රේතාත්ම භාවයන් තියෙනවානේ. උච්චර ප්‍රේතාත්ම භාව තියෙනවා. ප්‍රේත ලෝකේ ඉපදිලා. එතකොට තිරිසන් අපාය ගැන බලන්න. තිරිසන් සත්තු කොයිතරම් වර්ගෙ ඉන්නවද ලෝකේ. දැනට පරීක්ෂණ කරපු එක්තරා විද්‍යාඥයෙක් ප්‍රකාශ කරලා තියෙනවා මේ තිරිසන් සතුන් හැටියට ගැනෙන ජීවීන් 40 ලක්ෂයක් විතර ලෝකේ ඉන්නවා. තිරිසන් සතුන් හැටියට ගැනෙන ජීවීන් 40 ලක්ෂයක් විතර ලෝකේ ඉන්නවා. ඒකේ ඔක්කොම තිරිසන් අපායනේ. කූඹියක් තිරිසන් අපායයි. ඊටාම කුඩා සතාගේ ඉඳලා ඊටාම ලොකු සතා දක්වා විවිධ වර්ගයේ ඉන්න තිරිසන් සත්තු. මේ වගේ දැන් අපාය අනිත් අපාය ගත්තොත් මහා නරක 8ක් තියෙනවා. ඒ මහා නරක 8 වටා උසුපත් නරක 16ක් තියෙනවා. ඒ මහා නරක 8 උසුපත් නරක වශයෙන් නිමිත වෙනකොට 136ක් අපායවල ලෝකෙ තියෙනවා. ඒවා විස්තර කරන්න මම කාලය ගන්නෙ නෑ. ඒවා විස්තර කරන්න ඕනේ කාලේ තමයි දැන් මේ අපායවල ගැන කියා දෙන්න ඕනම කාලේ මේ කාලේ මිනිසුන්ගේ පිරිහීම දිහා බලනකොට. නමුත් මං මේ පින්නතුන්ට ඒක කියන්න අවශ්‍ය නැහැ. මේ පින්නතුන් හොඳට පින්දහම් කරන අය නිසා. එතකොට ඒ අපාය හතරෙන් මිදිලා කෙනෙක් ඉපදිලා. මිනිස්සෙක් කියලා උපදිනවා. සතර අපාය. ඒ වගේම යම් යම් බ්‍රහ්ම විහරණ කරලා ඒ කියන්නේ ධ්‍යාන උපදවාගත්ත යම් උදවිය මන් උපදිනවා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකවල ආරූප බ්‍රහ්ම ලෝකවල අරූප බ්‍රහ්ම ලෝකවල ඒකට ඒ ධ්‍යාන ලබාගෙන අරූප බ්‍රහ්ම ලෝකවල උපන්නොත්
ඒ පුද්ගලයාට පින් කරන්න බෑ. සතර අපායේ උපන් සත්‍යයට පින් කරන්න බැරුවා වගේ අරූප බ්‍රහ්ම ලෝකවල ඉපදිච්ච කෙනාටත් පින් කරන්න. ඒ වගේම තවත් දැඩි ලෙස භාවනා වඩලා ගැඹුරු ධ්‍යාන උපදවාගත් උදවි ගිහිල්ලා උපදින අසඤ්ඤ තලවල. කියන්නේ රූපයක් නැහැ සංඥාව විතරක් පවතින බ්‍රහ්ම ලෝකවල උපදින. ඒ ඉපදුනහමත් ඒ සත්වයින්ටත් පින් කරන්න බෑ. ඒ වගේම ප්‍රත්‍යන්ත දේශවල ඒ ප්‍රත්‍යන්ත දේශ කියලා කියන්නේ දුගී දුප්පත් හරියට රැකියාවක් කරන්න බැරි සම්පත් වලින් තොර වෙච්ච ඕ පිටිසර බද ප්‍රදේශ. මිනිස්සෙක් ඒ වගේ ප්‍රදේශ ප්‍රතිරූප දේශ වාසයක් නැති ඒ වගේ දුකින් පිරිච්ච ප්‍රදේශවල උපන්නත් මිනිස්සෙක් කියලා ඒත් පින්කමක් කරන්න පුළුවන් කමක් නැහැ. පින් දහම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම දේශනා පවත්වලා ලෝකයට යහමඟ කියා දෙන ධර්මයේ නොපවතින කාලයක රත්නත්‍රේ දැනුගත්කමක් දැනුමක් නොපවතින කාලයක මිනිස්සෙක් කියලා උපන්නට පින්කම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මිනිස්සෙක් කියලා උපන්නත් ඇහැ පේන්නේ නැත්තම් කන් ඇහෙන්නේ නැත්තම් ගඳ සුවඳ දැනෙන්නේ නැත්තම් ගොළු නම් කොරෙක් පිලෙක් වෙලා නම් පංච ඉන්ද්‍රියන්ගේ විකල භාවයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ තැනටත් පිනක් දහමක් කරන්න පුළුවන් කමක්. ඒ වගේම මහා දරුණු මිසදිතු අදහස් ඉන්දහම් කළාට වැඩක් නැහැ, ඔය ප්‍රතිඵලයක් නැහැ, මෙලොවක් නැහැ, පරලොවක් නැහැ ආදී දෘෂ්ටිගත. ඒ වගේ මිසදිතු අදහස් පවතිනවා නම් සිත් තුළ මිනිස්සෙක් කියලා උපන්නට එයාට ඉන්දහම් කරන්න පුළුවන් කමක්. මෙන්න මේ කියාපු කරුණු 8. දැන් මම කරුණු 8ක් කිව්වා. පින්දහම් කරන්නට බැරි මිනිස්සෙක් කියලා උපන්නත් මේ කරුණු 8න් යුක්ත නම් පිනක් දහමක් කරන්න බෑ කියලා. මේ කරුණු 8ට ධර්මයේ කියන්නේ අෂ්ට දුෂ්ටක්ෂණය කියලා. මේ අෂ්ට දුෂ්ටක්ෂණේ යුක්ත කෙනෙක් උපන්නොත් මිනිස්සෙක් කියලා. කවදාවත් ඔහුට පිනක් දහමක් කරලා මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදිලා ඒකෙන් විනිර්මුක්තව යම් මිනිසෙක් උපන්නා නම් අන්න ඒ මිනිසයාටයි පින්දහම් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා තමයි අන්න ඒ මිනිසයාට මේ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදිලා උපදින මිනිසයාට බුදුරජාණන් වහන්සේ වදාළේ ජාතේන මච්චේන උපන් මිනිසා. දැන් මේ ඉන්න පින්නතුන්ගේ වාසනාව ලැබලා. ඒ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදිලා හොඳ මනුෂ්‍යාත්ම භාවය ලබාගෙන සතර අපායේ නෙමෙයි ඉපදිලා තියෙන්නේ. පිනක් දහමක් කරන්න බැරි දුප්පත් පිටිසර පළාත්වල නෙමෙයි ඉපදිලා තියෙන්නේ. ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති ඉපදිලා ඉන්නේ. අසඤ්ඤ තලවල ඉපදිලා නැහැ. ආරුප්ප බ්‍රහ්ම ලෝකවල ඉපදිලා නැහැ. පංචේන්ද්‍රයන්ගේ විකලත්වයක් ඇති වෙලා නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මය හොඳට පවතින, සංඝයා පවතින, රත්නත්‍රයේ පවතින කාලයක ඉපදිලා. එතකොට මේ පින්නතුන් සියලු දෙනාම උපන් මිනිස්සු. අන්න ඒ උපන් මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ වදාලා මේ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදිලා උපන් මිනිස්සෙන්ට බුදුහාමුදුරුවෝ වදාලා කත්තබ්බං කුසලං බහු බොහෝ කුසල් පින් කළ යුතුයි. කුසල් හා පින් කියලා දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ දෙක බණේදී විශේෂයක් නැතුව එකට පාවිච්චි කරනවා.
පින් කරන්න ඕන කුසල් කරන්න ඕන කියලා අපි කියනවා. බොහෝ දෙනා විශ්වාස කරනවා මේ දෙකම එකක් කියලා. නමුත් මේ දෙකේ තියෙන පොඩි වෙනසක් තියෙනවා. පින් කියලා කියන්නේ යම් හොඳ ක්‍රියාවක් කරලා හෝ ක්‍රියාවක් දිහා බලා ඉඳලා හෝ ඒ හොඳ ක්‍රියාව පිළිබඳ හිතේ ඇති වෙන සන්තෝෂය. හදයන් පුණාතීති පුඤ්ඤං. හොඳ ක්‍රියාවක් කරනවා දිහා බලලා එහෙම නැත්නම් හොඳ ක්‍රියාවක් තමන් කරලා ඒ පිළිබඳව සිත් තුළ ඇති වෙන ප්‍රසාදය, හදවතේ ඇති වෙන සන්තෝෂය. ඒකට තමයි පින කියන්නේ. කුසල කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. කුසල කියලා කියන්නේ කෙලෙස් කපලා කෙලෙස් නැති කරලා සසර දුක් ගෙවන්න තියෙන ශක්තිය ඇති ඒවට තමයි කුසල කියන්නේ. ඔකට මේ පින් කියලා කරන ඒවාත් කුසල කියනවා. කුසල කියලා කරන එකෙත් පින් කියනවා. මේ දෙක එකට මිශ්‍රයි. නමුත් මේ දෙක කරුණු දෙකක්. එතකොට අපි උපන් මිනිස්සු විසින් බොහෝ පින් කරන්නට ඕන. ඒ වගේම බොහෝ කුසල් කරන්නට ඕන. කුසල පක්ෂයට ගැනෙනවා ඥානය දියුණු කිරීම සහ සිත දියුණු කිරීම. කුසල පක්ෂයට ගැනෙනවා ඥානය දියුණු කිරීම හා ඒ පුජ්‍යලයාගේ සිත දියුණු කිරීම. පින් පක්ෂයට ගැනෙනවා චරණ පින් ඇති කිරීම. චරණ පින්. අපි බලාපොරොත්තු වුණා මිනිස්සු වශයෙන් මේ ධර්මයෙන් අපි මේ පින් දහම් කිරීමෙන් අපි අවසාන විමුක්තියක් බලාපොරොත්තු. ඒ අවසාන විමුක්තිය කියන්නේ ධර්මයෙන් ලබන ප්‍රතිඵලය කියන්නේ කුමක්ද? ඒ ප්‍රතිඵලය තමයි නිර්වාණ අවබෝධය. මේ නිර්වාණ අවබෝධයට අපිට පින් අවශ්‍යයි කුසල් අවශ්‍යයි. පින් කුසල් කියන දෙකම අවශ්‍යයි. අපිට පින් කියන පක්ෂයට වැටෙන ඒවයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරු කෙනෙක් ධර්මයේ දේශනා කරන කෙනෙක් ළඟට යාම. බණ අහන්න ලැබෙන්නේ ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් දකින්නේ බුදු කෙනෙක් ලබන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලබන්නේ පින්. ඒවා චරණ පින්. චරණ පින් අපිට අවශ්‍යයි. ඒ බණ අහන්න. ඊළඟට මේ බණ අහලා ඒ බණ අවබෝධ කරගන්න අපිට අවශ්‍යයි විද්‍යා පින්. කුසල්. විද්‍යාපක්ෂය. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා ආදී දියුණු කිරීම. ඒවා අපිට අවශ්‍යයි. ඒකට මේ දෙකම එකට සම්පූර්ණ වුණාම තමයි නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. පොඩි නිදර්ශනයක් කියන්නේ. දැන් ඔය පින්නතුන් වාඩි වෙලා ඉන්නේ හෙවණි කියන අඹ ගස්වල. අපි දන්නවා ඔය අඹ ගස්වල හොඳට අඹ හැදිලා තියෙනවා. අඹ කාලෙට කුරුල්ලු ඇවිල්ලා ඔය අඹ එහෙම කනවා. දැන් අපි කියමු හොඳට ඉදිලා තියෙනවා මේ අඹ ගෙඩිය. කුරුල්ලෙක් ඉන්නවා මේ අඹ ගෙඩිය කන්න බලාපොරොත්තු වෙනවා. කුරුල්ලට මේ සඳහා සුදුසුකම් දෙකක් තියෙනවා. එකක් තමයි අඹ ගෙඩියේ තියෙන අත්තට පියාසර කරලා යන්න ඌට පියාපත් දෙකක් තියෙන්න ඕන. පියාපත් දෙකක් නැත්තම් අඹ ගෙඩියේ තියෙන තැනට යන්න බෑ. ඒ වගේම පියාසර කරලා ගිහින් අඹාත්තේ වහපුවාම අඹ ගෙඩිය හිල් කළා ඒකේ රසය උරන්න කුරුල්ලට තියෙන්න ඕන තව සුදුසුකමක් හොටය. පියාපත් දෙක තිබුණත් හොටේ නැත්තම් අඹ ගෙඩිය සිදුරු කරලා අඹ ගෙඩිය රසය උරා වෙන්න බෑ. එතකොට අඹ ගෙඩියේ රසය උරා බොන්න බලාපොරොත්තු වෙන කුරුල්ලට තියෙන්න ඕන ගමන් කරන්න පියාපත් දෙක ඒක සිදුරු කරලා ගන්න සුදා. ඒ වගේ නිවන අඹ ගෙඩියකට උපමා කළොත් ඒ උපමාවක් විතරයි. ඒ නිවන අවබෝධ කරගන්න පුජ්‍යලයකට තියෙන්න ඕන අර චරණ පක්ෂයේ පින් සහ විද්‍යා පක්ෂයේ පින්. ඒකට මේ දෙක දියුණු කරපු කෙනෙකුට තමයි අවසානයේ
ධර්ම දේශනාවක් අහලා හෝ බණ භාවනා කරලා හෝ හිත එකඟ කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා උපන් මිනිසයා විසින් බොහෝ පින් කළ යුතුයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපිට සසර ගමනේ සපවත් භාවයෙන් සසර ගමනේ යන්ටත් සසර දුක් ගෙවලා නිවන් දකින්නටත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා බොහෝ පින්දහම් මිනිසයා විසින් කළ යුතුයි. දැන් මම මේකට බොහෝ පින්දහම් ප්‍රතිඵල අවබෝධ කරගන්න හේතු වෙන පොඩි බණ කතාවකුත් කියන්න. ඒ බණ කතාව බොහොම වැදගත්. ඒ කියන කතන්දරේ හොඳට තේරුම් අරගෙන ඒ කතාවේ එන විදිහට Tamanට පින්දහම් කරන්න පුළුවන් නම් මේ බණ කතා අපේ පොත්පත්වලට ඇතුල් වෙලා තියෙන පින්වතුනි මිනිසුන්ට චරිත වලින් ආදර්ශයක් දෙන්න. දැන් බලන්න ජාතක පොතේ 550 ජාතක පොතේ ජාතක කතා තියෙනවා. මේ ජාතක කතා කිව්වහම ඒ කතාවල වෙනවා චරිත. ඒ චරිත වලින් අපිට සුමන ඉන්නවා එලිමානි මිදුලේ කෙලවර කාණ්ඩාම. තොරතුරු අහලා බලලා කමන්නේ අපි යන් කියලා ගිහින් වෙන තැනක පැලක් හදාගෙන එතන මේ දෙන්න ජීවත් වෙන ගමන් ඒ තරුණයා දැන් මෙයා ගඟේ පාවෙලා ආපු නිසා තිස්සට ගංගා තිස්ස කියලා නමක් ඇති වුණා. ගඟේනේ පාවෙලා ආවේ. ඒක නිසා ගංගා තිස්ස කියලා නමක් ඇති වුණා. දැන් ගංගා තිස්ස සුමනත් එක්ක අර පැලේ ජීවත් වෙන ගමන් සුමනට කිව්වා මම කොහේ හරි ගිහින් රස්සාව කරලා හම්බ කරලා ගේන්නම් පුළුවන් විදියට. ඔබට තියෙන්නේ මේ පින්දපාතේ කරලා කවුරු හරි හාමුදුරු කෙනෙක් වැඩියොත් මේ gedara තියෙන මොනවයින් හරි උන්වහන්සේට සංග්‍රහ කරන්න ඕන. නිකන් හිස්සතින් යවන්න ඕන. කියලා දැන් මෙයා රස්සාවට යනවා. දැන් සුමන මොකද කරන්නේ? ඔය ආහාර ටිකක් වියලා ඒකට ලුණු ටිකක් ඉහලා පින්දපාතේ ආපුවාන් හාමුදුරුන්ට දෙනවා. වෙන මොකුත් හම්බ කරගන්න වෙන දෙයක් හදාගන්න මිල මුදල් නැහැ. දුප්පත්නේ ගෙදරිනුත් විපන්න. දැන් එතකොට දෙන්නේ පලාකොළ ටිකක් ගෙනල්ලා ඒකත් අම්බලා බත් ටිකක් වියලා ලුණු ටිකක් ඉහලා හාමුදුරුවෝ ආවම පින්දපාත වෙනවා. මේ පින්දපාතේ දැක්ක මිනිස්සු දැකලා මෙයාට නමක් හැදුවා ලුණුහා බත් දෙන තිස්ස කියන තේරුම ඇති උදකලෝණ තිස්ස කියලා. උදකලෝණ තිස්ස. දැන් ගංගා තිස්ස නම නැහැ දැන් උදකලෝණ තිස්ස. මොකද හේතුව වතුරයි ලුණු වතුරයි බතුයි දෙන. උදකලෝණ තිස්ස කියලා මිනිස්සු නමක් හැදුවා. ටික දවසක් යනකොට මේ මිනිස්සයා කිව්වා මම යනවා කන්දක අලහාරන්න. මොකද මේ ඔය වැල් අල හැදිලා තියෙන කැලෑවල කටුවල වගේ නොයි අල වර්ග තියෙන. ඉතින් අපේ පොත්පත්වල සඳහන් වෙන ඔය අල වර්ග එහෙම දන් දුන්නාම නිදන් හම්බ වෙනවා කියලා. ඉතින් දැන් උදකලෝණ තිස්ස කිව්වා මම වැල් අල ටිකක් හොයාගෙන එන්නම් හාමුදුරුට පූජා කරන්න දානෙට මේ කියලා එයා ගියා මේ වැල්ලලහාරන්. ඒ යන්න ඉස්සෙල්ලා මෙයාට හිතුණා ගොයන් කපනවා මිනිස්සෙක්ගේ කුඹුරට. කුඹුරක ගොයන් කපනකොට මෙයා ගිහින් ඒ කුඹුරු අයිතිකාරයාට කිව්වා මම ආවේ ගොයන් කපන්න කුලියට. මට දෑකැත්තක් දෙන්න ඔබේ ගොයන් ටික මං කපලා දෙන්නම්. කුඹුරු අයිතිකාරයා බැලුවා මේ මිනිස්සයා දිහා කවදාවත් වැඩක් කරලා තියෙන මිනිහෙක් නෙමෙයි. අතේ කරගැටයක්වත් නැහැ. බොහොම සියුම් අතපය තියෙන
මෙයාට පුළුවන් ගොයන් කැපිල්ලක් නැහැ කියලා සැරකලා. තරුණයා පසුබට උනේ නැහැ. ගංගා තිස්ස උදකලෝණ තිස්ස කම්පාවටපත් උනේ නැහැ. මම වැඩ කරලා දෙන්න මට වැඩ පුළුවන්ද බැරිද මට දැනගත්තක් දෙන්නකෝ. සත්‍ය කුඹ කොහේ හරි ගිහිල්ලා ජීවත් වෙන මිනිස්සු 10 දෙනෙක් දවසක් කපන කුඹුර මිනිහා හැන්ද වෙන්න ඉස්සෙල්ලා කුඹුර කපුවා තනියෙන්. කපලා ගෝයන් ටික ගොඩ ගහපුවාම අර කුඹුර අයිතිකාරයා මේකට බොහෝම සන්තෝෂ වෙලා මුළු කුඹුරේම වී ටික දුන්නා උදකලෝණ තිස්සට. මේ හොඳට මේ කතාව තේරුම් ගන්න පියවරෙන් පියවරට මෙයාට පින් පළ දීපු හැටි මේ කතාවේ පෙන්නුම් කරනවා. කුඹුරේ ඔක්කොම ධාන්‍ය ටික 10 දිනක් දවසක් කපන කුඹුරේ ඔක්කොම කරල් ටික දුන්නා මෙයාට. එයා මේ ටික ගෙනල්ලා ගෙදර ගොඩ ගහලා භාර්යාවට කිව්වා මේ දැන් බත් තියෙනවා මේවා හදිගස්සලා හොදට දෙන්න මම යනවා නිදන් හාරන්න. මේ අලහාරන්න. දැන් මෙයා ගියා කන්දේ අලහාරන්න. අලහාරන්න ගියාට පස්සේ මෙයාට හාරගෙන යනකොට හම්බුණා ඒ කන්දේ තියෙන නිදානය. නිදානේ ගෙනල්ලා ගෙදර තැම්පත් කරගෙන ඒව වැය කරලා ඒ වස්තුවේ වැය කරලා මෙයා ගෙනාවා මේ හාමුදුරුන්ට දෙන්න කිරිබත් පිසින්න අවශ්‍ය කරන දී. ගෙනල්ලා දැන් අර බත් හාල් අරගෙන කුඹුරෙන් ගත්ත හාල් ගෙනල්ලා කිරිබත් උයලා දෙනවා හාමුදුරුන්ට. දැන් දානෙට තියෙන කිරිබත්. කිරිබත් දෙනකොට මෙයාට නම තිබ්බා උදකලෝණ තිස්ස කියන නම පැත්තකින් තියලා මිනිස්සු කියන්න පටන් ගත්තා කීරබත්ත තිස්ස කියලා. දැන් කිරිබත් දෙන තිස්ස. දැන් පියවරෙන් පියවරට මෙයා එනවා ඉස්සරහට. කොහොම ඉන්නකොට මෙයා මොකද කළේ නිදානේ මුදල් වියදම් කරලා ගෙනාවා කිරි ගවයෝ ටික. කිරි ගවයෝ ගෙනල්ලා ඒ ගව දෙනුන්ගෙන් ලැබෙන කිරි වලින් ගිතෙල් හදලා ඒ ගිතෙල් වලින් කිරිබත් හැදුවා. දැන් අද අපි කිරිබත් හදන්නේ පුල් කිරි වලින්නේ. එදා කිරිබත් හැදුවේ ගිතෙල් වලින්. ඉතින් ගිතෙල් වලින් කිරිබත් හදලා කිරිබත් හාමුදුරන්ට පූජා කරනකොට මිනිස්සු එයාට හැදුවා ඒ ගමන පනීත බත්ත තිස්ස කියලා නම. දැන් කීරබත්ත තිස්ස කිරිබත් දෙන තිස්ස දැන් පනීත බත්ත තිස්ස වුණා ප්‍රනීත බත් දෙන තිස්ස කියලා මට නමක් තිබ්බා. දැන් පනීත බත්ත තිස්ස මේ විදිහට හාමුදුරුන්ට පින්ඩපාත දෙමින් තමනුත් ජීවත් වෙමින් ඉන්නවා. දවස ගානේ හාමුදුරු පින්ඩපාතේ වඩිනවා. ඒ හාමුදුරුන්ට දන් දෙනවා. අර ධනෙ වැය කරනවා. මෙහෙම බොහොම සන්තෝෂයෙන් මේ දෙන්න පින් කරමින් ඉන්නකොට අනුරාධපුරේ ඉඳලා හාමුදුරු රුහුණට වැඩියා කීපනම. ඒ රුහුණට වැඩිය අනුරාධපුරේ හාමුදුරුත් පින්ඩපාත කරගෙන මේ පනීත බත්ත තිස්සගේ ගෙදෙට්ට වැඩියා. එතෙන්දී ඔහු ඇහුවා හාමුදුරුන්ට පින්ඩපාත දීලා ස්වාමීනි වැඩියෙන් ලංකාවේ හාමුදුරු ඉන්නේ කොහේද? වැඩියෙන් හාමුදුරු ඉන්නේ කොහේද? මේ අනුරාධපුරෙන් වැඩි හාමුදුරු කිව්වා උපාසකය අනුරාධපුරේ හාමුදුරු වැඩි ඊටත් වඩා මිහින්තලේ හාමුදුරු වැඩි ඊටත් වඩා යාපනයේ නාගදීපේ හාමුදුරු වැඩි. බලන්න මේ කතාව කොච්චර වැදගත්කමක් තියෙනවද කියලා. අනුරාධපුරේ අපේ අගනුවර බුද්ධ ශාසනයේ කේන්ද්‍රස්ථානය. නමුත් මේ කාලේ අනුරාධපුරේ ඉන්න හාමුදුරුන්ටත් වඩා වැඩියෙන් හාමුදුරුන්නේ මිහින්තලේ. මිහින්තලේටත් වැඩි හාමුදුරුන්නේ කොහෙද? නාගදීපේ. නාගදීපේ කිව්වේ පින්නතුනි යාපනයේට. දැන් අපි යාපනයේ කියලා කියන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ඔබ දන්නවනේ ප්‍රභාකරන් අල්ලගෙන හිටිය ප්‍රදේශ අතර යාපනයේ ප්‍රදේශය
සම්පූර්ණයෙන්ම ඔය පොඩි පොඩි දූපත් සහිත මුළු ප්‍රදේශයම අපේ පොත්පත්වල හැඳින්වෙන්නේ නාගදීපය කියලා. දැන් අද නාගදීපය යනවා කියලා මේ පින්නතුන් යන්නේ අර පුංචි දූපතකට. නයිනාතිව් කියලා පුංචි දූපතකට ගිහිල්ලා යනවා. නමුත් නාගදීපය කියන්නේ එලිෆන්ට් පාස් වලින් එහාට අලිමංකඩින් එහාට තියෙන මුළු ප්‍රදේශයම තමයි නාගදීපය කියලා සඳහන් කරන්නේ. එතකොට නාගදීපේ තමයි වැඩිම හාමුදුරුවෝ ඉන්නේ කියලා කිව්වා. ඒකවනු මේ උපාසක මහත්තයා කල්පනා කළා පනීත බත් තිස්ස කල්පනා කළා එහෙනම් හුඟක් හාමුදුරුන්ට දන් දෙන්න යන්න ඕනේ. දැන් මෙයාට හොඳට නිදානයක් හම්බෙලා තියෙනවා ලොකු නිදානයක් හම්බෙලා තියෙනවා සම්පත් හොඳට තියෙනවා. මෙයා භාර්යාවත් කැඳවගෙන අර සම්පතුත් අරගෙන ගියා අනුරාධපුරේ. අනුරාධපුරේට අනුරාධපුරේ පදිංචි වෙලා දැන් අනුරාධපුරේ මිහින්තලේ ඉන්න හාමුදුරුන්ට දන් දෙයි. එහෙම දන් දෙමින් කල්පනා කළා තවත් වැඩියෙන් හාමුදුරුන්ට දන් දෙන්න ඕනේ කියලා ගියා නාගදීපයට යාපනයේට. ගිහිල්ලා එයා පදිංචි වුණා අරියගාල කියන ගමේ. යාපනයේ තියෙන අරියගාල කියන ගම. අරියගාල කියන ගම අද හඳුන්වනවා අරියාලී කියලා. දෙමළ නමක් හැටියට අද හඳුන්වනවා අරියාලී කියලා. දැන් මේ අරියගාල කියන ගමේ පදිංචි වෙලා මෙයා දැන් මහරහතන් වහන්සේලා වැඩි හරියක් ඉන්නේ යාපනයේ. ඔය පුවංගු දිවයින කියන පුංකුඩු තිව් කියලා දැන් සඳහන් කරන පුවංගු දිවයින එහෙම තමයි මහරහතන් වහන්සේලා ඉන්නේ. ඔය බණ පොත් කියනකොට මේ පින්නතුන් දන්නවා පුවංගු දිවයිනේ මහරහතන් වහන්සේලා වැඩි කතා හැම බණ පොත්වල තියෙනවා. මම දන්නේ බණ පොත් කියවනවා නම් ඕවා නිතර අහුවෙනවා. එතකොට මේ මහරහතන් වහන්සේලාට වැඩියෙන් දන් දෙන්න පුළුවන් වුණා යාපනයට වැඩියක්. ගියාට පස්සේ මේ අරියගාල කියන ස්ථානයේ ඉඳලා යාපන කලපුවේ එහාට මෙහාට මිනිස්සු ප්‍රවාහනය කරන්න තියෙන බෝට්ටු සේවය. දැන් මේ අරියගාල මේ තිස්ස කල්පනා කළා මම දැන් දන් දෙනවා තවත් පින්කමක් කරන්න ඕන. මොකද්ද පින්කම? මේ කලපුවෙන් එහාට මෙහාට මිනිස්සු එගොඩ කරන්න ඕන. කලපුවෙන් එහාට මෙහාට මිනිස්සු එගොඩ කරන්න මෙයා ඔරුවක් අරගෙන මිනිස්සු නොමිලේ එගොඩ මෙගොඩ කරනවා. ඒක නිසා මෙයාට අරියගාල තීර්ථයේ වැඩ කරන නිසා මෙයාට නම පට බැඳ මිනිස්සු අරියගාල තිස්ස කියලා. ඒ තොටුපොලේ වැඩ කරන තොටියා වගේ වැඩ කරන නිසා එයාට නමක් තිබ්බා අර පනීත බත් තිස්ස කියන නම වෙනුවට අරියගාල තිස්ස කියලා. අරියගාල තීර්ථයේ වැඩ කරන. ඒකට දැන් මෙයා ඒ තීර්ථයේ ඉඳලා එගොඩ මෙගොඩ මිනිස්සු එගොඩ මෙගොඩ කරලා පින් සිද්ධ කරන හැමත් පිනක් කරනවා. දැන් මේ වගේ අසිරිමත් සිද්ධි වෙනකොට සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා මේ මිනිස්සයා පුදුම මිනිස්සෙක්. දැන් පුංචි කාලේ කීලන තිස්ස වුණා. ගඟේ ගහගෙන ගිය නිසා ගංගා තිස්ස වුණා. ලුණුයි බතු දුන්න නිසා උදකලෝණ තිස්ස වුණා. කිරිබත් පිසලා දුන්න නිසා කීරබත් තිස්ස වුණා. එළඟි තෙල් වලින් බත් පිසලා දුන්න නිසා පනීත බත් තිස්ස වුණා. දැන් මේ අරියගාල තීර්ථයේ ඇවිල්ලා මිනිස්සු එගොඩ මෙගොඩ කරන නිසා අරියගාල තිස්ස වෙලා. මේ මිනිස්සයා කිසි කම්පාවක් නැතුව මහා පින්දහම් කරන පුජ්‍යලී. මෙයාගේ හිත විමසන්න ඕන. මෙයාගේ හිත බලන්න ඕන. මෙයා මේක කපටිකමකට කරනවාද? කීර්තිය පිණිස කරනවාද? ප්‍රසිද්ධිය පිණිස කරනවාද? එහෙම නැත්නම් යහපත් අදහසින්ම මේක කරනවාද කියලා බලන්න ඕනේ කියලා සාක්‍රයාට. මෙයා ආව මහලු වීසියක් මවාගෙන හැරමිටියකුත් අරගෙන තෙල් ගුලාවකුත් අරගෙන ආවා. කෙන්ඩියකුත් අරගෙන.
ඇවිල්ලා අරියගාල තිස්සට කිව්වා මට ඒ ගොඩට යන්න ඕන. පදවගෙන ආවා ඒ ගොඩට. දැන් මේ තොටුපොළ තියෙනවා පින්නතුනි. කාරයිතිව් ජැටියෙන් මෝට්ටුවර නැග්ගාම සංගුපිද්දි කියලා දැන් හඳුන්වන ජැටියට ගොඩ වෙලා එතනින් පුනරීන් වලට එනවා. මේ පාර දැන් තියෙනවා. ඔය දන්නවනේ මේ යුද්ධ කරපු කාලේ මේ ඔය පුනරීන් හැම ගැන නිතරම සඳහන් වුණා. මම අන්න ඒකයි මේ කතාව තෝරගත්තේ මේ පින්නතුන්ට කියන්න. එතකොට අරියගාල තීර්ථයේ කාරයිතිව් ජැටියෙන් මූදට බහැලා මූදෙන් යාත්‍රා කරලා සංගුපිද්දි ජැටියට ගොඩ වෙලා එතනින් පුනරීන් වලට එනවා. එතකොට මේ ගමන් මාර්ගයේ එදා වගේම අදත් තියෙනවා. අදත් බෝට්ටු සේවයක් තියෙනවා. ඉතින් මෙයා ඒ ගොඩ කළා සක්‍රය. එයා දන්නේ සක්‍රය කියලා. ඒ ගොඩ කළාම සක්‍රය කියනවා අනේ යාළුවා මගේ හැරමිටිය මතක නැතුව ආවනේ ඒ ගොඩ. ආපහු පැදෙව්වා. පැදවලොන හැරමිටිය අරගෙන ආපහු ආවා. ආපහු ආවම කියන යාළුවා නේ මේ තරහ වෙන්න එපා මගේ අර කෙන්ඩිය මග තියලා ආවනේ. ආය ආපහු පැද්දා. පද්දලා කෙන්ඩියත් අරගෙන ආපහු එක්කලා. දැන් මේ විදියට 7 වාරයක් එහාට මෙහාට එක ඒවා කියලා පැද්දෙව්වා බෝට්ටුව. දැන් වෙන මිනිහෙකුට එමනම් හබලෙන් ගහන්න හිතෙනවනේ. නේද? ඇයි එක සැරයක් ගියා හැරමිටිය ගේන්න. ආය සැරයක් ගියා තෙල් ගුලාව ගේන්න. අනික් ගමන ගියා පාවහන ගේන්න. අනික් ගමන ගියා කරේ දාගෙන හිටිය තුවාය ගේන්න. දැන් එහාට මෙහාට ඕ ටික සේරම එක සැරේ අරන් එන්න පුළුවන් නේ. අද මිනිහෙක් එමනම් මොකද කරන්නේ පින්නොදුනි? හබලෙන් ගහයි අර මනුස්සයාට. කිසි කම්පාවක් වුණේ. අරියගාල තිස්ස කිසිම කම්පාවක් වුණේ නැහැ. බොහොම සන්තෝෂයෙන් කියන වාරේ එහාට මෙහාට පැදලා ඒ අදහස් ඉෂ්ට. දැන් 7 වෙනි වාරේ පැද්දට පස්සේ සක්‍රිය කල්පනා කළා මේ උදාර පුරුෂයෙක්. මෙයා උදාර චරිතයක් ඇති හොඳ පුරුෂයෙක්. ඒ වගේම කම්පා නොවි කටයුතු කරන්න පුළුවන් පුරුෂයෙක්. ඒ වගේම හොඳ මිනිසෙක්. ඒ වගේම හොඳ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පුජ්‍යලෙක්. ඒක නිසා මොහුට වස්තුව දෙන්න ඕන කියලා විශාල වස්තු කන්දරාවක් ගෙදරට ලබා දීලා සක්‍රිය අතුරුදන්. මේ විදිහට ගෙදර ඉඳගෙන හාමිනේ පින්කම් කරනවා. මේ මිනිස්සයා තොටියා වගේ වැඩ කරලා ඈ මිනිස්සු. අන්න බලන්න දැන් හොඳ අදහසින් වැඩ කරනකොට ලැබෙන හැටි. සිවුර පැත්තකින් තියලා ආවේ ගඟේ ඇඳුම් වස්ත්‍රයක්වත් නැතුව. කොහොම හරි අර ළමෙක් රෙදි කෑල්ලක් දීලා අරගෙන ගියා ගෙදරට. එතනදී භාර්යාවකුත් ලැබුණා. හාල් කලෙයි ලැබුණේ. උත්සාහවන්තයෙක් නිසා වීසපයා ගත්තා. අලහාරන්න ගිහලා නිධානයක් හම්බ වුණා. මේ ඔක්කොම මේ පුණ්‍ය ශක්තිය බලේ වර්ධනය වෙලා යනවා. ඊට පස්සේ ක්‍රමයෙන් වතුරයි ලුණුයි ලුණු වතුරයි බතුයි දීපු මිනිස්සු අන්තිමට ප්‍රණීත බත් දෙන්න පොහොසත් වුණා. ඒ ඔය සමග ඔහුගේ ජීවිතය ගොඩනගෙන දූ දරුවන් ලබාගෙන ගෙවල් දොරවල් හදාගෙන ඊට පස්සේ අනුරාධපුරයට ගියා. ඊළඟට යාපනයට ගියා. මේ විදිහට මේ ජීවිතයේ ප්‍රිය ගොඩ නැගුණා. සම්පත් වලින් ගොඩ නැගුණා. ඇයි? අර කරපු පින් දහම් නිසා. අර කරන පින් නිසා. මේව ජීවිතයේ ගොඩ නැගිලා වයසට ගිහිල්ලා දැන් අරියගාල තිස්ස මරණ මොහොතේ ඇඳේ වැතිරී සිටිනවා. දැන් යාට ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිව කතා කරන්නේ නැමෙන්නේ. ශරීරයේ මොකක්වත් වැදුනක් දැනෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් අවසන්යි. නමුත් ක්‍රියා කරන්නේ සිත. දැන් මෙයාට පේනවා මෙයා කරපු පින් දහම් සේරම පේනවා. මෙයාට පේනවා කොතනද උපදින්නේ. දිව්‍ය ලෝකෙන් රත ගෙනල්ලා මගේ දිව්‍ය ලෝකයට එන්න කියලා රත වලින් වගේ පෙන්눔 කරනවා. මේක පොඩ්ඩක් කිව්වහම සමහර විට අද මිනිස්සුන්ට සැක හිතෙන්න පුළුවන්. දැන් දුටුගැමුණු රජුරෝ රුවන්වැලි සෑයත්
බෝධීන් වහන්සේත් අතර පුලිල මළුවේ ඇඟක අවසන් හුස්ම හෙළන අවස්ථාවේ එතුමාට දිව්‍ය ලෝකෙන් ආපු රත 7ක් පෙනුණා. අපේ දිව්‍ය ලෝකයට එන්න අපේ දිව්‍ය ලෝකයට එන්න කියලා මල් මාලා එල්ලලා තියනවා පෙනුණා. මේක කිව්වහන් අපේ මිනිස්සු හිතනවා මේ මොන බොරුද කියලා. ඒ හිතන්නේ ධර්මයේ ගැන සහ මේ මරණ අවස්ථාවේ පුජ්‍යලයාගේ සිත වැඩ කරන ක්‍රමය පිළිබඳ හරි අවබෝධයක් නැතිවීම. ඒක සම්පූර්ණ සත්‍යයක් පින්නතුනි. මිනිස්යාගේ මරණ මොහොතේදී ඉන්ද්‍රියයන් අවසංග වෙලා තියෙනකොට ක්‍රියා කරන්නේ සිත. ඒ සිත චිත්‍රපටියක් වගේ Taman ජීවිත කාලය කරපු කර්ම පිළිබඳව ආවර්ජණය වෙලා එනවා. එතකොට Tamanගේ හිත්ගත් කර්මයක හිත රැඳෙනවා. ඒක හොඳ කර්මයක් නම් හොඳ කුසලයක් කරපු එකක් නම් ඒකම හිතේ රැඳිලා ඒ මොහොතේ මිය ගිහිල්ලා ස්වර්ග සුගතියක උපදිනවා. එතකොට මේ අවස්ථාවේදී අරියගාල 30ට කර්ම නිමිත්ත පහළ වුණා. දැන් එයා කරපු පින් එයාගේ හිතේ පහළ වෙලා හිතේ ක්‍රියාත්මක වෙගෙන එනවා. ඒ නිසා එයාට පෙන්න මං උපදින්නේ දිව්‍ය ලෝකේ කියලා. ඒක තමයි අර දිව්‍ය ලෝකෙන් රත ගෙනල්ලා පෙන්වයි කියලා සංකේතාත්මකව ප්‍රකාශ කළේ. එතකොට කර්ම නිමිත්ත පහළ වුණා. ඒ කර්ම නිසා උපදින තැන ගති නිමිත්ත පහළ වුණා. උපදින තැන පෙන්වුවා. මෙන්න මෙතනයි උඹ උපදින්නේ. අපිටත් ඕක වෙනවා. මේ සියලු දෙනාටත් ඕක වෙනවා. හොඳට පින් කරලා මරණයටපත් වෙන මොහොතේදී ඒ පින් Tamanගේ සිත් තුළ මතක් වෙවි ආවොත් ඒ පින් කමක් නිසාම ගිහින් දිව්‍ය ලෝක උපදිනවා. සුගතියක උපදිනවා. දෙන්ටයි අපි සාක්ෂි කියන්නේ. ඒ නිසා අරියගාල 30ටත් ඒ දිව්‍ය ලෝකෙන් රත ඇවිල්ලා පෙන්වන කියන්නේ අන්න ඒකයි. ගති නිමිත්ත පෙන්වනවා. කර්ම නිමිත්ත අනුව ගති නිමිත්ත පෙන්වනවා. ඉතින් ගිහිල්ලා නිදාපි විද්‍යාවක් මෙන් දිව්‍ය ලෝකේ පහළ. දිව්‍ය ලෝකෙ උපන්න මේ කරපු පින්දා. එතකොට කව මතු අනාගත භවයකදී මේ පින් තවත් මෝරලා ගිහිල්ලා විද්‍යාපක්ෂය දියුණු කරලා කවදා හරි දවසක පුළුවන්කම ලැබෙනවා ඒ අරියගාල 30ටත් නිවන් අවබෝධ කරගන්නට. දැන් මම මේ බණ කතාව කිව්වේ මේක ලංකාවේ බණ කතාවක්. ලංකාවේ බණ කතාවක් මහරහතන් වහන්සේලා ග්‍රන්ථාගත කරලා තියෙන බණ කතාවක්. එතකොට මේ කතාවෙන් පේනවා උපන් මිනිස්සෙක් බොහෝ පින් කළ යුතුයි ඒ කරන පින් වලින් ලබන ප්‍රතිඵල මොකක්ද කියන එක. ඕනම කෙනෙකුට තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමට හොඳ මාර්ගයක් මේකෙන් පෙන්වනවා. විවාහ ජීවිතයකටපත් වුණාට පස්සේ ඒගොල්ලෝ ඒ අය තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය කරන ජීවිතය ගොඩනගා ගන්නවා වගේම ඒ ජීවිතය ගොඩනගා ගැනීමට බරපතල ශක්තියක් ලැබෙන ධාර්මික පින්දහම් වල යෙදෙන්නට ඕන. ඒ සියල්ල සම්පූර්ණ කොට තමයි පිනමත් වෙලා පුජ්‍යලයේ ජීවිත වාසනාවන්ත වෙන්නේ අර්ථවත්. උත්සාහයෙන් යුක්තව පාප මිත්‍ර සේවනයෙන් දුර වෙලා කල්යාණ මිත්‍ර සේවනයෙන් යුක්තව හරිහම්බ කරන දේ අර පිරිමැස්මකින් සංග්‍රහිත කරගෙන කටයුතු කරන පුජ්‍යලයට මේ වගේ දියුණු වෙලා සසර ගමන සපවත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මම හිතන්නේ බණ කතාව කියාගෙන යනකොටම පැය අවසන් වුණා. ඉතින් පැයක් විතර ධර්ම දේශනා කළාම ප්‍රමාණවත් කියලා අපේ හාමුදුරුවෝ මතක් කළා. මොකද මේ ඉන්නතුන්ටත් යන්න තියෙන නිසා. ඉතින් දැන් මෙතෙන්දී මම කිව්වේ ධර්ම කරුණු සමූහයක් දිගට විස්තර කරන්න යන්නේ නැතුව කාල වේලාවේ හැටියට කෙටි ධර්ම කරුණු ටික සඳහන් කරලා ඒක සනාත කරන ධර්ම කතාවක් මම මේ පැහැදිලි කරා. ඉතින් මේ පින්නතුන් මේ ධර්ම කරුණු ටිකත් ඒ කතාවත් මතක තියාගෙන එයින් තමන්ගේ ජීවිතය හදාගෙන අරියගාල 30 දිව්‍ය ලෝකේ උපන්නා වගේ දිව්‍ය ලෝකේ උපදින්න පින්දහම් කරගෙන සසර ගමන කෙටි කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට
කටයුතු කරගන්නට කියන ඒ වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ සියලු. අවුරුද්දක් ටෙලි නාට්‍යයක් බලලා විඳින ලෞකික වින්දනයත් මිනිත්තු 45ක් විතර මේ අරිගාසිත කතා අහලා ලබාපු ආගමික වින්දනයක් කොයි ආකාරද කියලා ඔය ඇත්තෝ විඳ දරා ගන්න ධර්ම අවබෝධය කොච්චර වටිනවද කියලා ජීවිතය අමතක නොවන විනේ ප්‍රතිඵල විනිවිද දකින්න පුළුවන් බණ කතාවක් අපේ පඬිතු හාමුදුරුවෝ දේශනා කළේ අතන්ට අවබෝධයක් ලබා දුන්නා. අද පින්කමේ දායකත්වයේ ඒ රාජපක්ෂ ඉස්කෝලේ හාමිනේ තමන්ගේ සැමියා විදුහල්පති ඒ රාජපක්ෂ මහත්මයාට පින් දෙන්නත් අනිත් ඥාතීන්ට පින් දෙන්නත් ඒ බව මතක් කරමින් දැන් පින් දීම කරනවා ඇති. ඊළඟට අපේ පඬිතු හාමුදුරන්ට මං කිව්වා වයස 70 ගානට ආවම තරුණ කමේ ඉඳන් උන්වහන්සේට මහා සේවයක් කරන්න උන්වහන්සේ මහා පර්වත උල මේ සාමාන්‍ය මිනිසුන්ට යන්න බැරි තැන්වල වැල් වල එල්ලිලා පැද්දි ඒ උඩට ගිහිල්ලා ඒ මැද ඉඳන් ශිලාලේඛන කොපි කරනවා. ඒ උන්වහන්සේගේ තියෙන පිනේ ශක්තිය තවමත් පින එන්නේ වැඩි දිනුනවා. ඒ ශක්තිය තවත් වැඩි දිනුවෙන්න අපේ පිනත් එකතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ වජිරබුද්ධි හාමුදුරුවෝ කියපු කරුණ සනාථකරන්න මේ ඊයේ පෙරේදා කරපු සිද්ධියකුත් මම මතක් කරන්න මේවා මගෙන් මිස වෙන කිසි කෙනකින් අහන්න බෑ පින්න. මේ අර පඬිතු හාමුදුරුවෝ වගේ ලංකාවේ ඉන්න කිසිම හාමුදුරු කෙනෙක්ගෙන් හරි ගිහියෙක්ගෙන් හරි මේවා අහන්න බෑ. අහගන්නවා නම් මගෙන්ම අහගන්න. මේ ළඟදී මම ගියා ඉරාවුර් පන්සල සම්පූර්ණයෙන්ම කුටි විනාශ කරලා පොලිසියත් හමුදාවත් එක්ක අහුවෙලා අපි මේ පන්සල හැදුවා. අපේ අනුශාසනා පරිදි ඒක හැදුවා. අදලා ඒක විවෘත කරන්න අපි ගියා මේ පසුගිය දවසේ. මේ අවුරුදු. ඒ ගියාම මට හිතුණා ඊට කිලෝමීටර 70 ගාණක් විතර උතුරට වෙන්න තිබුණු පුරා විද්‍යාත්මක ස්ථානයක් තිබුණා. ඔය ඉස්සෙල්ලවතාවක් මම දැකලා බලලා ආවා. මේක නැවත වරක් බලන්න. මම ගියා සෑහෙන දුරක් කිලෝමීටර 70 ගාණක් විතර කිව්වහම මම ගිහිල්ලා මේ පර්වත වලල්ලේ තියෙන පුරාවස්තු සටහන් කරගෙන බලාගෙන යනකොට එකක සෙල්ලිපියක් තිබුණා. මේ සෙල්ලිපිය පිටපත් කරගන්න පල්ලෙහා ඉඳන් බෑ. පලංචියක් හදන්නත් බෑ, ඉනිමකක් හදන්නත් බෑ. පස්සේ මේ පාර හදනවා දැන්. ආණ්ඩුවෙන් හදන කතිරවේලි කියලා හරියට කියන්නේ ඒක හරහා පාර හදනවා මුතූර් වලට යන්න. අධිවේගී මාර්ග. මහා පාළු මණ්ඩිය. වැඩ කරන පිරිස විතරයි. එතන මේ බුල්ඩෝසරයක් තියෙනවා. බුල්ඩෝසරයට ගිහින් කතා කළා මෙහෙම වැඩක් තියෙනවා කරලා දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්න නැතුව බුල්ඩෝසරය ආවහම මම මොකද කළේ? බුල්ඩෝසරේ බ්ලේඩ් තලයේ උඩට නැගලා ඒක උස්සන්න කියලා අර සෙල්ලිපිය පිටපත් කළා. මේවා කරන්න පුළුවන් කාටද ඉන්නද? පඬිතු හාමුදුරුවෝ ඒකයි ඒ වැල්වල එල්ලි මේ රටට ජාතියේ අතීත උරුමය පෙන්눔 කළා කියලා කියනවා. ඒ වගේ ඉතින් ඒ වගේ හොඳ ලස්සන කතන්දර දහස් ගණනක් මට කියන්න පුළුවන්. මං හිතන්නේ බණ නොකිය ඒව කිව්වනම් වඩාත් රසවත් වෙයි මේ අයට. කොහොම වුණත් ඒවත් බණ කතා තමයි. ඉතින් ඒක නිසා මේ ඔය අවුරුදු 30ක් පමණ කාලයක් යාපනයේ පැත්තට යන්න බැරුව හිටිය කාල පරිච්ඡේදයේ ත්‍රස්තවාදයේ දුරු කරලා තියෙන මේ කාල වකවානුවේ ඒ ප්‍රදේශයට සම්බන්ධ වෙච්ච බණ කතාවක් සිහිපත් කිරීම හරිම වැදගත් වෙනවා පින්වතුනි. මම මේ අප්‍රේල් මාසේ ගියා ඔය පුදුකුඩීරිප්පු නන්ති කඩල් ප්‍රභාකරන් මැරිලා වැටිච්ච ප්‍රදේශ බලන්න සිවිල් ජනතාවට තාම යන්න බෑ. ඒ ප්‍රදේශවල තියෙන පින්වතුනි අපේ බෞද්ධ උරුමය පිළිබඳව පුදුම විදිහේ නෂ්ටාවශේෂ. දැන් මේ දවස්වල ඉරිදා දිවයින පත්‍රයේ
ඒ පරිශ්‍රණ පිළිබඳව ඡායාරූප සහිතව ලිපියක් යනවා. දැන් හෙටත් පත්තරෙත් ටිකක් ඇති බලන්න පත්තරේ අරගෙන මොන්න තරම් අපේ ජාතික උරුමයේ මේ වන්නේ මානුෂීය මෙහෙයුම් භූමිවල තිබුණාද කියලා. ඉස්සර අපි පරීක්ෂණ කර කාලේ ප්‍රදේශවල අපි සොයාගත්ත වැව් 1583. පුදුම හිතෙනවනේ. අපේ උරුමේ තියෙන්නේ මේ වයි පින්නතුනි. උතුරු නැගෙනහිර පළාත් තමයි අපේ උරුමේ තියෙන්නේ. ඒවා දැනගන්න ඕනේ අපේ පින්නතුනි.